साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुग्धम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता बुद्धो लोके समुपन्नो धम्मो तेन सुदेशितो संघो च विपुलो आसी सद्दहन्ता सुनन्तु मं බුදුරජුන් ලොව පහළ විය දහම් බෙරයද නාද විය සංගරුවන ලොව විපුල විය සදහ ඇත්තෝ මට සවන් දෙත්වා අරහං සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතෝ ධම්මවරෝ සුපටිපන්නෝ මහා සංඝෝ පුඤ්ඤවන්තා සුනන්තු මං අරහං වේමයි බුදුරජුන් ස්වාක්ඛාතයි දෙසුදම් සුපටිපන්නයි බුදු පුතුන් පිනත්තෝ මට සවන් දෙත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගහපති පුත්ත මිත්තා සුහදා වේදිතබ්බා උපකාරකෝ මිත්තෝ සමාන සුඛ දුක්ඛෝ මිත්තෝ අත්ථක්ඛායි මිත්තෝ අනුකම්පකෝ මිත්තෝති සියලු දෙනාටම යහපත් දවසක් වේවා කියලා මම පළමු කොට මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා හැම දෙනාගේ ජීවිතවලට උදාර වටිනාකමක් ලැබෙන මොහොතක් බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් මතුවන මිහිරි බණ පදයක් අසන්නට සූදානම් වන මොහොතේ සිත නිවාගෙන සදහැසිත උපදවාගෙන අඤ්ඤ විහිත වෙන්නට ඉඩ නොදී මේ ඇසෙන බණ පදය මනාව ඇහුවොත් ඔබට මේ ජීවිතයේ කනින් අසන්න ලැබෙන වටිනාම දේ ඇසුවා වෙනවා. අපි හැමදෙනාගේ ජීවිතවලට පින අවශ්‍ය වෙනවා. මනුස්ස ලෝකේ මේ ගත කරන නිමේෂයටත් හේතු වන්නේ පෙර සංසාර ගමනේ අමාරුවෙන් නමුත් දන් දුන්නා. අමාරුවෙන් නමුත් සිල් ආරක්ෂා කළා. අමාරුවෙන් නමුත් ගුණධර්ම පිරුවා. එනිසායි අද මේ ලස්සන මිනිස් ජීවිතය හිමි වුණේ. මේ කාරණය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නිරන්තරයෙන් දේශනා කරලා දෙනෝ දාහක් ජනතාව යහපත් මාර්ගයට එකතු කරලා ඒ මාර්ගය තුලින් සදාතනික සුවය වෙත ඔවුන්ව යා කළේ මේ සනාතන ලෝධාම පෙන්වා දීලා. අපි හැම දෙනාගේ ජීවිතවල බැලූ බැල්මට නොපෙනෙන අතුලාන්තය ගැන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාලා. කාටත් ඒ සනාතන සත්‍යය වැදගත් වෙනවා. හේතුව තමයි ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්හි යස්මින් පජානෝ විවදේ පජානං.
මේ ලෝකයේ ඇත්තේ එකම සත්‍යයි. සත්‍ය දෙකක් නෑ. ඒ එකම සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අන්‍ය වූ සත්‍යයක් මේ මිනිස් ලොව, දෙව්ලොව, බඹලොව, මේ සක්වල, පිටසක්වල කිසිම තැනක නැති බව තුන්දොවක් දිනු බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විතරක් නෙමෙයි, ඒ දේශනාවට සවන් දුන් සදැහැති ශ්‍රාවකයෝ සමත විදසුන් මාර්ගයෙන් ප්‍රඥාව දියුණු කරලා ධර්මාවබෝධය ලබා ඒ සනාතන සත්‍ය පසක් කොට අවබෝධ කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා වදාළ අමා ධර්මය අවබෝධ කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ පමණක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ලද අපමණ පිරිසක් එදා මෙදා තුර මේ සනාතන ලෝ දහම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒතු භික්කවේ විඤ්ඤෝ පුරිසෝ, මගේ ළඟට නුවණ තියෙන කෙනෙක් ආවොත්, අසත් හෝ අමායාවී උජු ජාතිකෝ, කපටි නැති, කියන දේ ඒ විදිහටම කරන මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්න කැමති කෙනෙක් ආවොත් මගේ ළඟට, තමහං අනුශාසාමි, ඔහුට මම මේ අමා ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම ඒ අමා ධර්මයේ ශ්‍රවණය කරන ඒ ශ්‍රාවකයා යතහා අනුසිත්තං, මා වදාරන ආකාරයෙන්ම තථා පටිපජ්ජමානෝ, එලෙසින් පිළිපැද්දොත්, නතිරස්සේව, වැඩි කාලයක් යන්න කලින්, සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති, යම් අරමුණකට බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, යම් අරමුණක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට තෝරාගත්තා නම්, යම් හේතුවක් මුල් කරගෙන බුදුබණ ඇහුවනම්, ඒ අරමුණ වැඩි කාලයක් යන්න කලින් මේ ජීවිතය තුලදීම සාක්ෂාත් වන බව බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් දේශනා කළා. මේ කාරණය පින්වත්නි, මේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙස නුවණින් විමසන ඕනෑම අපක්ෂපාතී මැදහත් නුවණක් හිමි ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කිසිදාක කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් මේ උදාර ධර්මය පිළිගන්න කියලා බලහත්කාරයෙන් අනකලේ නැහැ. කිසිම දවසක ඔබ අසවල් දවසේ අසවල් වෙලාවට මේ දෙව්රම් විහාරයට පැමිණිය යුතුයි කියලා අනපනත් පැනෙව්වේ නැහැ. ඒ වගේම මේ පූර්වාරාමයට ඉසිපතන මිගදායට භාග්‍යවතුන් වහන්සේ සංඝ රත්නයේ වැඩ ඉන්න තැනට අසවල් දවසේ අසවල් වෙලාවට පැමිණිය යුතුයි කියලා කිසිම තැනක කිසිම අනපනතක් පැනෙව්වේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි, මම ලෝකයට සත්‍ය දේශනා කරනවා. මේ සත්‍යය නුවණැත්තෝ අසත්වා, නුවණැත්තෝ මේ සත්‍ය අසා අවබෝධ කරත්වා. එය තමයි භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ප්‍රාර්ථනාව උනේ. ආපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තා පමුච්ඡන්තු සද්ධං විහිංස සංඤේ පගුණං න භාසින් ධම්මං සුචින්නම් මනුජේසු බ්‍රහ්මේ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ ඉස්සිස්සෙල්ලාම ඉසිපතන මිගදායේ අමා දහම දේශනා කරන්නට පෙර ආතුව සිරි මුව මඩලින් වදාලේ, මම ඒ අමාදොර දෙවියන් සහිත ලෝකයට විවර කරනවා. සදහැ ඇත්තෝ සවන් යොමත්වා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික සිහිපත් කිරීම. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට සනාතන ලෝධාම විවර කළා. ප්‍රඥාවන්ත දෙවි මිනිසුන් ඒ සනාතන ලෝධාම තම තම නුවණින් අවබෝධ කරගෙන ඒ සත්‍ය දැකගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔබ මා හැමදෙනාම කෙලවරක් නැති, ඉමක් නැති, කොනක් නැති අති දීර්ඝ සසර ගමනක අද දක්වාම ගමන් කළා. මේ මොහොත දක්වාම ගමන් කළා. මේ ජීවිතය තුලදී ඒ සසර ගමන නැවැත්තුවේ නැත්නම් තව කෙලවරක් නැති කාලයකට ඒ සසර ගමන දික් වෙනවා. ඉතින් මෙහෙම දේශනා කරලා වදාරනවා, මහණෙනි, නුඹලා පැමිණි ඒ සසර ගමනේ අත්දැකීම කෙබඳු එකක්ද කියලා දකින්නට අවශ්‍ය නම්, නුඹලාගේම නුවණින් මේ දෙස බලන්නට අවශ්‍ය නම් මම දේශනා කරන හින්දා නෙමෙයි. මහණෙනි, මෙන්න මෙයයි මාවත. මෙලෙසින් සතිපට්ඨානය වඩන්න, මෙලෙසින් සමතේ වඩන්න, මෙලෙසින් විදර්ශනාව වඩන්න, මෙලෙසින් නුඹලා මා වදාරන මාර්ගයේ ගුණ පුරන්න. එවිට නුඹලාට විශිෂ්ට ඥාන දර්ශනය පහළ වෙනවා. නුඹලාට
එවිට මේ සනාතන ලෝධාම අවබෝධ කරගන්න ලැබෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ විදිහට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරන ආකාරයෙන් සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් දියුණු කළොත් ඒ ශ්‍රාවකයාට අවස්ථාව හිමි වෙනවා මේ ජීවිතයට පෙර මම මේ සසර ගමනේ කොතනද හිටියේ කවුරු වෙලාද හිටියේ කුමන ජීවිතයක කුමන ප්‍රදේශයක කෙබඳු සැප දුක් ඇතිවද මම වාසය කළේ එලෙසින් තමාගේ ජීවිතය පිළිබඳ පෙර විසූ ස්කන්ධ පරම්පරාව ඒ ශ්‍රාවකයාට තමන්ගේ නුවණින් දැක ගන්න ලැබෙනවා අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ආදී වශයෙන් හරියට යම් ගමනක් යම් කිසි කෙනෙක් ගිහිල්ලා ආවට පස්සේ ඒ ගමනේ මඟ සලකුණු සිහිපත් කරනවා වගේ ආමඟ සිහිපත් කරනවා වගේ පසු කරන ලද ගම්මාන නගර සිහිපත් කරනවා වගේ Tamanට පුළුවන්කම ලැබෙනවා මේ සසර ගමනේ මීට කල්ප ගණනකට ඈත පටන් ඔබ ආ මාර්ගය පිළිබඳව Tamanගේ නුවණින් දැක ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ ශ්‍රාවකයා ඒ විදිහට Tamanගේ ගමන ගැන දැකගත්තාම සසර ගමන ගැන ඔහුට මනා අවබෝධයක් ඇති වෙනවා. ඉන් අනතුරු ඒ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ වදාරනවා මට පමණක්ද මේ සසර ගමන මේ විදිහට එන්න ලැබිලා තියෙන්නේ. මනුස්ස ලෝකෙට කලාතුරකින් අවස්ථාවක් දෙකක් එනකොට දසදහස් වාර ගණනක් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ වැටිලා අනේක දුක් විඳිනවා. ඉතින් මෙබඳු දුක්ඛිත ගමනක් හිමි වෙලා තියෙන්නේ මට පමණද කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාට නුවණ පහළ වෙනවා සමාධිය දියුණු කළාට පස්සේ මට විතරක් නෙමෙයි මිනිස් ලෝව, දෙව්ලොව, බඹලොව, මේසක්වල, පිටසක්වල යම් තාක් සත්ව ප්‍රජාවක් වේනම් ඒ හැම දිනාටත් උරුම ඉරණම මෙයයි කියලා නුවණින් වැටහෙනවා. ඔන්න දෙවන ඥාන දර්ශනයේ ශ්‍රාවකයාට පහළ වෙනවා. පළමු ඥාන දර්ශනය තමයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. ඒ කියන්නේ පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ. දෙවන ඥාන දර්ශනය තමයි මේ ලෝක සත්වයන් ඉපිද මෙරි මෙරි යන භවගාමී ජීවිතය දක්නා ඥානය. මේ දෙවන ඥාන දර්ශනය පහළ වුණාට පස්සේ පේනවා මිනිස් ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, සතර අපායේ කොතනක හෝ යම් සත්වයක් වේනම් ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන, දුර වෙසෙන, ළඟ වෙසෙන කොහේ හෝ කෙනෙක් වේනම් ඒ හැම දිනාටත් උරුමය එකයි කුමක්ද? ඉපිද මෙරි මෙරි යන සසර ගමන. මා වගේම වුණොත් ඉපිද මෙරි මෙරි යනවා. එතකොට මේ සසර ගමනට හේතුව කුමක්ද? නුවණින් විමසනකොට වැටහෙනවා කර්මය, කර්මඵලය, හේතුව, හේතුඵලය. මේ කර්මඵලයත් හේතුඵලයත් කියන ධර්මතා අතර ඇති නොසින්දෙන සම්බන්ධය නිසායි මේ විදියට කෙනෙක් සංසාර ගමනේ ඇවිද යන්නේ. මේ කාරණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තමාගේම නුවණින් විශිෂ්ට ඥාණයෙන් දැක ගන්න ලැබුණට පස්සේ මොනම හේතුවකින්වත් ඒ ශ්‍රාවකයා මේ ධර්මය අතහරින්නේ නැහැ. මේ ශාසන ප්‍රතිපදාව අතහරින්නේ නැහැ. මේ උතුම් මාර්ගයෙන් අයින් වෙන්නේ නැහැ. හේතුව තමයි තමන්මයි අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමන්ගේ නුවණ දියුණු කරලා තමාම තේරුම් ගත්තා. යම් කාරණයක් තමන්ගේ ඇස් දෙකෙන් ප්‍රත්‍යක්ෂ කොට දැක්කොත්, තමන්ගේ කන් දෙකෙන් ප්‍රත්‍යක්ෂ කරලා ඇහුවොත් එයාට ඒ කාරණේ පිළිබඳව, ඒ රූපය පිළිබඳව, ඒ ශබ්දය පිළිබඳව තමා තුලින්ම යම් නුවණක්, අවබෝධයක්, සංඥානනයක් පහළ වෙනවා. අන්න ඒ වගේ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතය තුල තමාම උපදවාගත් චිත්ත සමාධියක අනුසාරයෙන් දියුණු කරන ලද යෝනිසෝ මනසිකාර්ය උපකාරයෙන් නුවණක් පහළ වෙනවා. ඒ නුවණට තමයි පෙරවිසූ ස්කන්ධ පරම්පරාව දක්නා ඥානය කියන්නේ. කවුරුන් හෝ මේ ලෝකේ ඒ ඥානය උපදවා ගත්තොත් එයා ඉන් ඉදිරියට සිහිනයකින්වත් පාප කර්මයක් කරන්නේ නැහැ. ඇයි? යාට පේනවා සංසාර ගමනේ විඳපු අනේක දුක, විඳින ලද මහා භීසුණු දුක්ඛ ස්කන්ධය දකිනවා. පව් කරලා තිරිසන් ලෝකේ වැටිලා මේ මහ පොළවේ කුර වලින් ඇවිදගෙන ගිය ජීවිත Tamanටම දැක ගන්න ලැබෙනවා. අද මනුස්ස ලෝකේ බඩක් කඳක් ඇතිව හිටියට, ජීවත් වෙලා හිටියට පෙර සසර ගමනේ මම මෙහෙමයි ජීවත් වුනේ. අසවල් ප්‍රදේශයේ ගවයෙක් වෙලා හිටියා, හස්තියෙක් වෙලා හිටියා, උරඟයෙක් වෙලා හිටියා, සාගරයේ මත්ස්‍යයෙක් වෙලා හිටියා. මේ ආදී වශයෙන් ඉමක් කොනක් නැති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති සතසහස්සම්පි.
ඉපදීම් ජීවිත ලක්ෂ ගණනක් සිහි කරන ඒ ඥානය යාට පහළ වෙනවා කියලා. එතකොට ඒ ඥානය පහළ වුණාම ඒ ශ්‍රාවකයා දකින්නේ කුමක්ද? හේතුඵල ධම. ඉතින් මේ හේතුඵල ධම යමෙක් දකිනවා නම් මේ ලෝකේ එයා කිසිදාක පාපයට ගිජුවන්නේ නැහැ. පාපයට නැඹුරු වන්නේ නැහැ. නොදකින හින්දාමයි මිනිස් මනසේ නොඑක් විදිහේ විසම සිතුවිලි ධාරා පහළවන්නේ. නොඑක් ආවේගයන් පහළවන්නේ. මේ සිත නොඑක් විදිහ අරමුණු වලට දිව යන්නේ. තොර තෝංචියක් නැතිව පාපී හිංසන සිතුවිලි මේ හිතට ගලාගෙන එන්නේ කුමක් නිසාද? සංසාර ගමනේ ආදීනම නොදක්නා නිසා. ඉතින් මේ ආදීනමය කෙනෙකුට බලහත්කාරයෙන් පෙන්වන්නට බෑ. ඒ ආදීනමය දක්නා මාර්ගය කියා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ විසින් මාවත මනාව විවර කරනවා. නුඹලාම වමනාව ඇති කරගෙන මේ මාර්ගයේ ගමන් කරන්න. ඉතින් එහිදී එයාටම ඒ තම ජීවිතයෙන් තේරුම් ගැනීමට ඉඩහසර සලසලයි බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් එක කාරණයක් පැහැදිලි. හැම දිනාටම ඊතා පහසුවෙන් මේ ධර්ම තේරුම් ගන්න කියලා ආපු පමණින් මේ ධර්මයට ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. හැබැයි ධර්මයට ඇවිල්ලා බොහොම කීකරුව කියන දේ හරියට කරලා සීලවන්තව ගුණවන්තව පිළිවෙත් සම්පාදනය කරොත් අමාරු වන්නේත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා හඳුන්වන්නේ මේ වෙසක් සමයේදී නැති දෙයක් ලෝකෙට ඇති හැටියෙන් මවා පාපු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. එහෙම නැත්නම් මේ හිස් අහසට අත් දෙක ඔසවාගෙන යදින්නට මඟ කියපු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තම නුවණින් තමන්ගේ ජීවිතය තුළින් මේ සනාතන ලෝ දහම තේරුම් ගන්නට ඉඩ හැරලා මේ අමා ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ නිසා කාටත් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සවන් යොමු කරන්න වටිනවා. ඕනම ජාතිකයෙකුට, ඕනම ආගමිකයෙකුට, ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළන සනාතන දහම අසන්න වටිනවා. එනිසා ඒ දහම අසන කෙනෙක් ප්‍රඥාවන්ත වුණාම දහම අවබෝධ වෙනකොට මිත්‍යාවන් පසුපස හඹා යන්නේ නැහැ. එනිසා ඔබ මා අද මේ ජීවිතේ යම් සැපක් ලබනවා නම් යම් දුකක් ලබනවා නම් ඒ සඳහා මූල කාරණය මූල හේතුව වන්නේ කුමක්ද? කර්මය. එහෙම නැත්නම් පෙර සංසාරේ අප විසින් රැස් කරන ලද හේතු ශක්තිය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම්බඳු බීජයක් නම් රෝපණය කරන්නේ ඒ වාගේම අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේ යහපත් කර්ම සිද්ධ කළොත් යහපත් වූ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ මා අද මේ මනුස්ස ලෝකේ දැස පේනවා. දැස පෙනෙන්නේ ඇස් දෙක පෙනෙන විදියට පින් රැස් කළා. පෙර ජීවිතේ අම්මා දිහා රවා බැලුවා නම්, තාත්තා දිහා රවා බැලුවා නම්, ඒ වගේම ගුරුවරු දෙස රවා බැලුවා නම්, ඒ වගේම ඔබ මේ දැසින් පෙර සසර ගමනේ කා දෙස හෝ නරක විදිහට නපුරු විදිහට බැලුවා නම් ඔබට අද ඔය ලස්සන දැස ලැබෙන්නේ නැහැ. සමහර විට එහෙම වුණා නම් ඔබේ දැස අන්ධ වෙලා. එහෙම නැත්නම් නොබෝ කලකින් නොපෙනී යන්නට පුළුවන්. සිල්වතුන් දෙස, ගුරුවරුන් දෙස, දෙමව්පියන් දෙස, වැඩිහිටියන් දෙස රවා බලපු කිසි කෙනෙකුටත් මනාව පෙනෙන දැසක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි කාරණය. එහෙනම් ඔබේ දැස මනාව පේනවා නම් අන්ධ වෙලා නැත්නම් ඔබ පෙර සසරේ රවා බැලුවේ නැහැ කියන කාරණේ ඔබ තේරුම් ගන්න. එහෙනම් මේ ජීවිතේ කවුරුන් හෝ දෙස නපුරු ලෙස බැලුවොත් හේතුව කුමක් හෝ වේවා, හරි වැරද්ද කුමක් හෝ වේවා, රවා බැලුවොත් ඔබට එමගින් කර්මයක් බැඳෙනවා. සංසාර ගමනේ ඔබේ දැස සමහර විට අන්ධ වෙන්නත් එයම හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ පෙර සංසාර ගමනේ කිසිවෙකුට පරුස වචනයෙන් ඊළඟට කේලමින් හිස් වචන වලින් ආමන්ත්‍රණය කළා නම්, තව කෙනෙක්ව නොමග යවුවා නම්, මුසාවදන් දෙඩුවා නම් ඔබට මේ ජීවිතේ ඔබේ ඔය කන ඔය විදිහට ඇහෙන්නේ නැහැ. දැන් හොඳට ශබ්ද ඇහෙන්නේ, මනාව ඇහෙන්නේ, ගොළු වෙලා නැතුව ඔබේ කන් දෙක බිහිරි වෙලා නැතුව පවතින්නේ කුමක් නිසාද? පෙර සංසාර ගමනේ ඔබ කිසිවෙකුටත් ඔබේ වචනයෙන් පීඩාවක් ලබා දුන්නේ නැහැ. ඒ නිසායි කන් දෙක මනාව ඇහෙන්නේ. වෙන හේතුවක් නෙමෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ සසර ගමනේ ඔබේ කටින් නපුරු දේවල් කතා කරා නම්, මව්ට දොස් කිව්වා නම්, පියාට දොස් කිව්වා නම්, ගුරුවරුන්ට දොස් කිව්වා නම්, ගරු කළ යුත්තන්ට අපහාස අවමන් නින්දා කළා නම්,
ඒ වගේ කෙනෙක් මේ ජීවිතය තුළ සමහර විට කතා කිරීමේ හැකියාව අහිමිව තමයි මෙලොව උපදින්නේ. ඔබට මේ ජීවිතේ කතා කිරීමේ හැකියාව මනාව තියෙනවා නම්, ඔබේ හඬ මිහිරි නම්, ඒ වගේම ඔබට මනාව වචන උච්චාරණය කරන්න පුළුවන් නම්, ඒ හැමදේම ලැබුණේ කුමක් නිසාද? ඒකාන්තයෙන්ම පෙර ජීවිතේ ඔබේ වචනයෙන් ලෝ සතුන්ට මිහිරි ලෙස ආමන්ත්‍රණය කළා. නපුරු විදිහට කතා කළේ නැහැ. හිත රිදෙන විදිහට කතා කළේ නැහැ. ඊටාම සැරට කතා කළේ නැහැ. ශාන්ත හඬකින් සත්‍ය කතා කළ නිසා අද ඔබට කතා කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේවා හොඳට තේරුම් ගත්තේ නැත්නම් ඔබට වෙන්නේ කුමක්ද? ලැබිච්ච ලාභය අහිමි වෙනවා. ඔබ ඉන්නේ කොතනද? ඔබ කවුද? ඔතනට ආවේ කොහොමද කියලා දන්නේ නැත්නම්, මුල අමතක වුණොත්, ඔබ මේ ගමන එන්නට විඳපු දුක අමතක වුණොත් ලැබිච්ච ලාභය අහිමි වෙනවා. සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙමනේ. යමෙකුගේ ජීවිතේ මුල අමතක වෙන්න එයා යන දිශානතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා සමහර විට මහා අගාධයකට, දුකකට, විපතකට පත් වෙනවා. ඇයි ඒ? මුල අමතක වීම නිසා. ඒ නිසා මුල අමතක වීම හොඳ දෙයක් නෙමෙයි. අපේ ජීවිතවල මේ සසර ගමනේ මිනිස් ජීවිතය ලැබීම පිණිස කරපු පරිත්‍යාගයන් සිහි කළොත් විතරක් මනුෂ්‍යත්වයේ ඉදිරියට ආරක්ෂා කරගන්න පුළුවන් ඔබට. ඒක අහිමි වුණොත්, එහෙම කරගන්න බැරි වුණොත් නිදාගෙන නැගිට්ටා වගේ සමහර විට ඉපදිලා බලනකොට තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරයේ ආය ඔබේ දෑසින් ගලන කඳුළු පිස දමන්නට එදාට කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබේ අම්මත් නැහැ, තාත්තත් නැහැ, වෙන කවුරුවත් නැහැ. ඔබේ දෑත දෙපා මේ ජීවිතේ මනාව පිහිටලා තියෙනවා. කොර වෙලා නැහැ, ඇවිදින්න පුළුවන්, කය බොහොම සැහැල්ලුයි, අනුභව කරන ආහාර පාන මනාව දිරවනවා. තාම තෙරුවන්ගේ සරණින් රෝගාබාධයක් නැහැ. මේ தত্ত্বය ඔබට ලැබුණේ පෙර ජීවිතේ නිරෝගීකම ලැබෙන පින්කම් කළා. ඔබේ ඔය දෑතින් දෙපයින් මව්පිය උපස්ථාන කළා. ඒ වගේම ඥාතීන්ට සැලකුවා, වැඩිහිටියන්ට සැලකුවා, ධනමඩුළු බිමෝබා බුදුන් වැන්දා, ධර්ම රත්නයට වන්දනා කළා, සංඝ රත්නයට වන්දනා කළා. ඒ ආනිසංස වශයෙන් තමයි ඔය ලස්සන ජීවිතේ ඔය අතපය ලැබිලා තියෙන්නේ. ඉතින් මේවා මේ ජීවිතේ කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණොත් මොන දැනුමක් තිබ්බත් වැඩක් නැහැ. මොන විදිහේ අධ්‍යාපන සුදුසුකමක් තිබ්බත් වැඩක් නැහැ. එයා ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. ප්‍රඥාවන්ත නොවන උගත්කම් වලින් කිසිම පළක් නෑ මේ තමන්ටත් අනුන්ටත්. ප්‍රඥාවන්තයෙකුගේ උගත්කම විතරක් මිනිස් සංහතියට යහපත පිණිස පවතිනවා. එනිසා ප්‍රඥාව කියලා කියන්නේ උගත්කමින්ම ලැබෙන දෙයක් නෙමෙයි. පතපොතින් ලැබෙන දෙයක්ුත් නෙමෙයි. පතපොත කියවීමෙන් පමණක් ප්‍රඥාව පහළවන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාරන මේ සනාතන ලෝ දහමට සවන් දෙන්නම ඕන. කර්මය ඵලය අදහා ගන්නට පුළුවන් ඥාන ශක්තිය තියෙනට ඕන. ඒ වගේම ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන ගෞරවය තියෙන කෙනෙකුට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඒ වගේ මේ ප්‍රඥාව පහළ කරගන්නට නම් යම් පමණකට හෝ සමත භාවනාවේ, විදර්ශනා භාවනාවේ යෙදෙන්න ඕන. දැස පියාගෙන නිහඬව වාඩි වෙලා මේ ඉහළ පහළ යන හුස්ම රැල්ල දෙස ඊටාම ඉවසීමෙන් බලාගෙන ඉන්නකොට මේ හිත තුල පවතින ධර්ම ස්වභාවයන් Tamanට වැටහෙන්න ගන්නවා. හරියට මහා වරුසාවක් හැදහැලිලා අකුණු පුපුරන වරුසාවක් නතර වුණාට පස්සේ හාත්පස වටපිටාව බොහොම නිස්කාමී වෙනවා වගේ, කිසිම ශබ්දයක් නැතුව නිහඬ වෙනවා වගේ මේ හිත එක අරමුණක පිහිටවන්න පටන් ගත්තට පස්සේ පුදුම ഘോഷාවකින්, පුදුම පීඩාවකින් හිත නිදහස් වෙනවා. ඒ වචන වලින් කිව නොහැකි තරමේ ශාන්තියක්. ඒ ශාන්තිය යමෙකුට මිනිත්තු 5ක කාලයක් දැනුනොත් එයා ඒ ජීවිතය තුළ විඳින උපරිම සතුට අන්‍යතන තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණය ලෝකයේ ඇත්තෝ බොහෝ දෙනා දන්නෙත් නැහැ, දැනගන්න උවමනාවකුත් නැහැ. ඒ ඇත්තෝ හිතන්නේ මේ S2 ලස්සන රූප බලා S2 සතුටු කිරීමයි ජීවන රසය කියලා. කන් දෙකෙන් නොයෙක් විදිහේ ශබ්ද අසමින් කන් දෙක සතුටු කිරීමයි සැබෑ රසය කියලා. මේ ශරීර මාංශය එහෙට මෙහෙට පද්දමින් සොලවමින් ලබන රසය තමයි සැබෑ රසය කියලා වුන් හිතනවා. මේ දිව සතුටු කිරීම, නාසය සතුටු කිරීම, මේ පංචේන්ද්‍රයන් පිනවීමමයි ජීවිතයේ ආස්වාදයේ, ජීවිතයේ සුවය කියන්නේ කියලා බොහෝ දෙනා කල්පනා කරනවා ලෝකේ. ඊට මුලාවටපත් වෙලා පුංචි කාලේ ඉඳන් මහල්ල දක්වාම හඹාගෙන යන්නේ ওই කාමසුවය. කාමසුවය හඹාගෙන යන කෙනාගේ හිත මොහොතින් මොහොත දූෂණය වෙනවා. රාගය වැඩෙනවා, ද්වේෂය වැඩෙනවා, පාපය, ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම, මේ හැම දෙයක්ම ඇති වෙන්නේ කාමයන් සොයාගෙන යෑම නිසා. මා මේ කියන කාරණා මා කියනවට නෙමෙයි. ඔබ බුද්ධිමත් කෙනෙක් නම්
ඥානය නුවණ යම් පමණකට හෝ තියෙනවා නම් තමන්ගේ ජීවිතෙන් බලන්න ඔබේ හිතට යම් පීඩාවක් ආවේ කොතනක හෝ ඔබ හඹාගෙන ගියපු දෙයක් ඔබේ කැමැත්තේ හැටියට සිද්ධ නොවිච්ච නිසා. ඔබේ කැමැත්තේ හැටියට දේවල් ලෝකේ සිද්ධ වුණා නම් ඔබට පීඩාවක් එන්න හේතුවක් නැහැ. මතක තියාගන්න ඔබේ කැමැත්තේ හැටියට ලෝකෙ කිසිම දෙයක් සිද්ධ වන්නේ නැහැ. ඔබ කැමති වන විදිහට මේ ලෝක ධර්මය පවතින්නේ නැහැ. ඔබ කැමති වුණා හෝ වේවා අකමැති වුණා හෝ වේවා මේ ලෝකයේ පවතින සනාතන ස්වභාවයක් තියෙනවා. ඒ සනාතන ස්වභාවයට ඔබ මුහුණ දෙනවා විනා ඔබට ඒ සනාතන ස්වභාවය වෙනස් කරන්න බෑ. කවුරුන් හෝ හිතනවා නම් මට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එයා ප්‍රඥාවන්ත කෙනෙක් නෙමෙයි. පින්වතුනි මේ කරුණු මනාව තේරුම් ගත්තොත් පමණක් ඔබ ලබාගත් මිනිස් ජීවිතය මතුමත්තටත් සුරක්ෂිත කරගන්න ලැබෙනවා. ඔබ ප්‍රඥාවන්තයෙක් නම් හොඳට නුවණ යොමු කරලා මේ කියා දුන් කරුණු ගැන මනාව මෙනෙහි කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවේදී මා ඔබට තවත් කරුණු කිහිපයක් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනා මාලාවේදී බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විශේෂයෙන් ගිහියත්තන්ගේ ජීවිතවලට මහෝපකාර වන එපමණක් නෙමෙයි පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලාට උපකාර වන ධර්මපරයායක් අප දේශනා කිහිපයක් ඔස්සේ ඔබට කියා දුන්නා. අද දවසෙත් ඒ දේශනාවට සම්බන්ධ වූම තවත් කරුණු ටිකක් දේශනා කරනවා. ඒ පසුගිය වැඩසටහන් වලදී ඔබට කියා දුන් කරුණු ගැනත් ඔබ සිහිපත් කරගන්න. ගිහි විනය කියන්නේ ගිහියත්තන්ගේ ජීවිත කෙසේ පැවැත්විය යුතුයිද කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේශනාව. නැත්නම් ඒ ක්‍රමවේදය. එය පටලවා ගත්තොත් ඔබට නැතිවන දේ ඔබට අහිමි වෙන්නේ ඔබේ මිනිස් ජීවිතය. මා මේ කියා දෙන කරුණු බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයනේ. මේ ඔබ වරදවාගෙන හෝ නොපිළිගෙන හෝ අතහැර දැම්මොත් ඔබට අහිමි වෙන්නේ ඔබේ දේපල නෙමෙයි. ඔබ සතු මිල මුදල් කාසිනෝට්ටු නෙමෙයි. ඒවා අහිමි වුණොත් කෙසේ හෝ නැවත ලබා ගන්න පුළුවන් උත්සාහයෙන් උනන්දු වෙයි. හැබැයි ඔබේ මිනිස් ජීවිතය ඔබට අහිමි වෙලා ගියොත් ලෙහෙසියෙන් ලබන්න බෑ. දුර්ලභෝ manussත්ථ පටිලාභෝ. එනිසා ලැබිච්ච මිනිස් ජීවිතය ආරක්ෂා කරගන්නත් මිනිස් ජීවිතයේ වටිනාකම ගැන තවදුරටත් අවබෝධ වෙන්නත් ඒ වගේම මේ උතුම් අමා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මුල පුරන්නත් මේ මිනිස් ජීවිතය ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මව් කුසේ ඉපදිලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අත්පා උස්මහත් වෙලා හැඩි දැඩි වෙලා මේ ලැබිච්ච ජීවිතය තුල නිසාමයි අපට මේ කියන කාරණයක් හෝ මනාව සවනින් අහලා හිතන්න පුළුවන් හැකියාව ලැබුණේ. ඔබට මට නුවණක් තියෙනවා. දැන් තිරිසන් සතෙකුට බැස්සට තෙමෙන්න වෙනවා, අවුවට පිච්චෙන්න වෙනවා, අනතුරු ඉදිරියේ බේරෙන්න දන්නේ නැහැ. අවසානයේ උරුමය වෙන්නේ ඔවුන්ට මරණය. හැබැයි ඔබට මට රෝග පීඩාවකින් බේරෙන හැටි, කුසගින්නක් ඇති වුණාට ආහාරයක් උයා පිහා ගන්න හැටි, ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරෙන හැටි, වෙන යම් කරදර බාධකයන්ගෙන් බේරෙන හැටි මේවා තේරුම් ගැනීමේ නුවණක් තියෙනවා. මේක තමයි මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට ලැබෙන අතිරේක ලාභය කියලා කියන්නේ. මිනිසත් බව තිරිසන් ලෝකයේ ඉන්න කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියන්නේ ඒ කාරණේ නිසා. එපමණක් නෙමෙයි. මිනිහෙකුට පමණයි මේ කියා දෙන ධර්මයේ ජීවිතයට ගලපාගෙන අරමා මුලින් කිව්වා වගේ සමත වශයෙන් විදර්ශනා වශයෙන් ඔබේ සිතීමේ හැකියාව, චින්තනයේ දියුණු කරන්න හැකියාව ලැබෙන්නේ. මා මේ කියන කරුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි. යම් හේතුවකින් ඔබට මේ දේ මගහැරිලා ගියොත් ඔබට සිද්ධ වන සුවිශාල පාඩුව කල්ප ගණනකින් පිරිමසන්න බැරි බව බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් දේශනා කොට වදාලා. කවදා හෝ දවසක මේ ජීවිතය තව නොබෝ කලකින් ඔබට අහිමි වෙනවා, මට අහිමි වෙනවා. අපි අවුරුදු 100 ගණනක් මහ පොළවේ ජීවත් වෙන්නේ නැහැ. සීමිත රාත්‍රී ගණනකට, සීමිත දහවල් කාල ගණනකට, සීමිත වේල් ගණනකට තමයි අපි දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ. සංඛ්‍යාත්මකව කිව හැකි අපේ ජීවිතයේ පරිච්ඡේදය. ඒ කියන්නේ අවුරුදු වශයෙන් සංඛ්‍යාත්මකයි. දින වශයෙන්, සති වශයෙන්, මාස වශයෙන් පමණක් නෙමෙයි. තත්පර වශයෙන්ුත් කියන්නට පුළුවන්. එහෙම ජීවිතයක් අපි මේ ගත කරන්නේ. හැබැයි අවිද්‍යාවක මහත නිසා, අවිද්‍යාවේ ඇති බලවත් භාවය නිසා මේ කාරණේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අපට හිතෙන්නේ අපි මැරෙන්නේ නැහැ කියලා. අපට හිතෙන්නේ තව අවුරුදු ගාණක් ජීවත් වෙනවා කියලා. කොච්චරනම් බලවත්ද ඒ අවිද්‍යාව කියනවා නම් තමන්ගේ යහළුවෙක් මිතුරෙක් මැරුණත්, සමහරවිට අම්මා තාත්තා මැරුණත්, ළඟම ඉන්න කෙනෙක් මැරුණත් අනේ අපි මැරෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක දැනෙන්නේ නැහැ.
ඒ අනතුර දැනෙන්නේ නැහැ. අනතුර නොදැනෙන්නේ හපංකමක් නිසා නෙමෙයි. අනතුර නොදැනෙන්නේ මෝහය නිසා. ඉතින් මේ මෝහයෙන් යම් සිතක් ආවරණය වුණොත් ඕනම විදිහේ වැරද්දක් එයාගේ ජීවිතේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි කොහොමද මේ වැරදි හදාගන්නේ? කොහොමද අපේ ජීවිතය නිවැරදි මාවතකට යොමු කරගන්නේ කියලා. ඉතින් ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ධර්මය ස්කන්ධ 84000ක මේ ධර්මය දේශනා කළේ. ඒ උදෙසාමයි ඔබට මේ අමා ධර්මය කියා දෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි විනය නම් වූ ඒ ධර්මපරියායේදී අපි පසුගිය වැඩසටහන් වල කියා දුන්නේ පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා කෙනෙකුට සිද්ධ වෙන මහා පාඩුව. ඒ වගේම පාප මිත්‍රයා කෙසේද හඳුනාගන්නේ? පාප මිත්‍රයාගේ ඇසුරින් ඈත් වෙන්නට ඕන ඇයි? මේ කාරණා මනාව තෝරලා දුන්නා. ඊළඟට අද කියා දෙන්නේ යහපත් මිත්‍රයෙක් කොහොමද තේරුම් ගන්නේ? මිත්‍රයා කියන කාරණය, ඇසුර කියන කාරණය තරම් ජීවිතයට බලපාන වෙන කිසිම දෙයක් ලෝකේ නැහැ. ඕනම රටක, ඕනම රාජ්‍යයක, ඕනම තරාතිරමක කෙනෙක් මේ මනුස්ස ලෝකේ උපදින්නේ පුංචි කිරිසප්පෙක් හැටියටනේ. අම්මගෙන් තාත්තගෙන් ඇසුරු කරන අයගෙන් ඒ සමාජ පසුබිමින් ලැබෙන තොරතුරුත් එක්ක ඉගැන්වීම එක්ක තමයි එයාගේ හිත එහෙම නැත්නම් හිතන විදිය, චින්තන රටාව හැඩගැහෙන්නේ. ඉතින් පුංචි දරුවෙකුට කරුණාව, අනුකම්පාව මුලින් හිතේ ඇතිවන විදියට ඇසුරක් ලැබුණොත් එයා බොහොම කාරුණිකයෙක් වෙනවා. අනුකම්පා කරන කෙනෙක් වෙනවා. ලෝකයට හොඳින් සලකන කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් වෛරය, පරිගැනීම, බහ තෝරන වයසේ ඉඳන් කෙනෙකුට ලැබුණොත් ඊටාම දරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඇසුර කියන එක ඊටාම වැදගත්. කෙනෙක් මේ ලෝකේ අමාරුවේ වැටුණා නම්, හිරේ විලංගුවේ වැටුණා නම්, දුකට විපතට වැටුණා නම් හොඳට හොයලා බලන්න. ඇසුර වැරදිලා තියෙනවා කොතනක හරි. පාපේ මිත්‍රයාගේ ඇසුර ලැබිලා තියෙනවා. කෙනෙක් මේ ලෝකේ යහමගට ආවා නම්, හොඳ තැනක ඉන්නවා නම්, ගිහි ජීවිතේ වේවා, පැවිදි ජීවිතේ වේවා, එයාට කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙනවා. පින්වතුනි, ඇසුර කියන කාරණය මේ ලෝකේ අනේ අපි හොඳ අය ඇසුර කරනවා, අපි කවුරුත් ඇසුර කරනවා. ඒ වගේම හැම දෙනාත් එක්කම හොඳින් ඉන්නවා. හැබැයි අපි අවශ්‍ය දේ ගන්නවා කියලා කියනෝනේ බොහෝ දෙනා. ඒක මුලාවක්මයි. එහෙම කෙනෙකුට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටපු කාලේ සිද්ධ වුණා හරි ආශ්චර්යමත් දෙයක්. ආශ්චර්යමත් දෙයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ තරුණ කුමාරවරු 500ක් පැවිදි වුණා. තරුණ කුමාරවරු. මේ 500 පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ නමා ධර්මයේ ශ්‍රවණය කරනවා. හැබැයි තාම මගඵල ලැබුවේ නැහැ. ඉතින් මගඵල ලබන කම්ම, මගඵල කියන්නේ මේ ධර්මය අවබෝධ වෙනවා. ධර්මය අවබෝධ වෙනකම්ම මේ ධර්ම මාර්ගයේ ස්ථිර ලෙස පිහිටන්නේ නැහැ. අවබෝධ නොවිච්ච කෙනෙක් ඕනම වෙලාවක වැරදි තීරණයක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න නොවිච්ච ශ්‍රාවකයා තමන්ගේ අතින් මෞතුමිය ඝාතනය කරන්න පුළුවන් කියලා. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙක් කිසිදාක මව් ඝාතනය කරන්නේ නැහැ. පියා ඝාතනය කරන්නේ නැහැ. රහතන් වහන්සේලා ඝාතනය කරන්නේ නැහැ. ආනන්තරීය පාප සිද්ධ වෙනවා සෝතාපන්න නොවිච්ච ඕනම කෙනෙක්ගේ අතින්. ඒ කියන්නේ කවුරුන් හෝ සෝතාපන්න නොවී නම් මේ මිනිස් ජීවිතය තුළ hina වෙලා කාලා බීලා ඉන්න හදන්නේ. එයාගේ අතින් මේ ලෝකේ තියෙන බරපතලම පාපය වුණත් සිද්ධ වෙන්න බැරි නෑ හෙට දවසේ. ඉතින් ඒ නිසා එදා ඒ ස්වාමින් වහන්සේලා සෝතාපන්න වෙලා නොසිටි නිසා ඒ ස්වාමින් වහන්සේලා අසත්පුරුෂයෙකුට අහු වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟම පැවිදි වෙච්ච, බුදුරජාණන් වහන්සේ උපන් රජ කුලයේ ඉපදිච්ච භික්ෂුවක් තමයි දේවදත්ත කියන්නේ. මේ දේවදත්ත පැවිදි වෙලා ධ්‍යානත් උපදවලා තිබුණා. ධ්‍යාන උපදවනවා කියන්නේ විශිෂ්ට දේවල්. ඒ කියන්නේ විශිෂ්ට ඥානයෙන් නොයෙක් දේවල් කිරීමේ හැකියාව. අභිඥාවෙන් විශිෂ්ට දේවල් කිරීමේ හැකියාව. එහෙම අහසින් යෑමේ පවා හැකියාව උපදවාගෙන තිබ්බ නිසා ඒ භික්ෂුන් වහන්සේලා හිතුවා මේ දේවදත්ත කියන්නේ සත්පුරුෂයෙක් කියලා. දේවදත්තට මහා පුරුෂ ලක්ෂණ තිබුණේ නැහනේ. දේවදත්තගේ ශරීරයෙන් බුදු රැස් විහිදුනේ නැහනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රැස් මඩුළු විහිදෙන, දෙවියෝ බ්‍රහ්මයෝ වන්දනා කරන ඒ ආශ්චර්යමත් දේ දැක දැක පෙනි දේවදත්තගේ පිටුපසින් ගියා. දේවදත්ත කියන්නේ නියම ධර්මය. දේවදත්ත ප්‍රකාශ කරන්නේ ඉක්මනින් නිවන් දකින මාර්ගය කියලා. මේ තරුණ ස්වාමීන් වහන්සේලා 500 දෙනාම හසු වුණා දේවදත්තගේ කීමට. හසු වෙලා කොච්චර දුරට වැරදි මාර්ගයේ ගියාද කියනවනම් මේ 500 දෙනා දේවරම් විහාරය අතහැරලා දේවදත්තගේ පිටුපස්සෙන් ගමන් කළා. ගමන් කරලා
දේවදත්තගේ අනුශාසනා අනුව කටයුතු කරන්න පටන් ගත්තා. හැබැයි ඒගොල්ලන්ට ධර්මය අවබෝධ වුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කළා වදාලා සාරිපුත්ත මොග්ගල්ලාන මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. අන්න අලුත පැවිදි වෙච්ච 500ක් දෙනා දේවදත්ත විසින් පාප ධර්මයන් සමාදන් කරවලා අරගෙන ගියා කිව්වා. එතන පාප ධර්මයන් කියන්නේ දුස්සීලකම් නෙමෙයි. දුස්සීලකම් කරලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අර්ථ විකෘති කරලා කාරණා විකෘති කරලා ඔවුන්ට කියලා දුන්නා. ඉතින් ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්නේ කියලා දේවදත්තගේ පිටුපසින් ගියා. හදිසි කාර්යයන්ට වර්ධිනවා. ඉතින් එදා දේවදත්ත ඒ විදිහට ඒ පිරිස අරන් ගිහිල්ලා ධර්ම දේශනා කරනවා. කොහොමද ධර්ම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරන විදිහට ධර්ම දේශනා කරන්න උත්සාහවත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඉරියව් දක්වන ආකාරයෙන් මේ දේවදත්තත් ඉරියව් දක්වමින් මේ අලුත පැවිදි වෙච්ච සියලු දෙනාට නිවන් මඟ කියා දෙනවා කියලා මිත්‍යාවක් උගන්වනවා. ඉතින් මේ කාටවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා දෙනම වහාම කීටාගිරියට වැඩම කළා. වැඩම කරනකොටම දේවදත්ත දැක්කා. දේවදත්ත ප්‍රකාශ කරනවා අන්න බලන්න අග්‍ර ශ්‍රාවක දෙනමත් බුදුරජාණන් වහන්සේ අතහැරලා දැන් මගේ ළඟට එනවා කිව්වා. අග්‍ර ශ්‍රාවකවරු දෙනමත් දැන් ශාස්ත්‍රෝන් වහන්සේ අතහැරලා මගේ ළඟට එනවා. ඔය එන්නේ මම කියන දේ හරි නිසා. ඔය එන්නේ මගෙන් පිහිටක් ඉල්ලගෙන. ඉතින් මේ දෙනම එතනට වැඩම කරාට පස්සේ දේවදත්ත කියනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සාරිපුත්ත ඔබ මේ පිරිසට ධර්ම දේශනා කරන්න මගේ කොන්ද දැන් ටිකක් රිදෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ කොන්දේ ආබාධයක් තිබුණානේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එක දිගට පැය ගාණක් ධර්ම දේශනා කරනකොට ඒ කොන්දේ අමාරුව හට ගන්නවා. හේතුව තමයි දුෂ්කර ක්‍රියා කරන කාලේ අවුරුදු 6ක් පුරාවට අන්ත දුක් විඳා. ඔබ මා වෙනුවෙන් අන්ත දුක් විඳ සත්‍ය මතු කරගන්න. ඉතින් මේ දුක් විඳපු නිසා ඒ කොන්දේ අමාරුව බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ බොහෝ කාලයක් තිබුණා. පිරිනිවන් පානකම් මේ කොන්දේ අමාරුව තිබුණා. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඇතැම් වෙලාවට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සාරිපුත්ත දැන් මා මේ නවත්තන තැන ඉඳන් ඔබ ඉදිරියට මේ ධර්ම දේශනාව කරගෙන යන්න කියලා. ඉතින් මේක දැකපු දේවදත්තත් ඒ විදිහටම රංගපාමින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. මේ ලද අවසරයෙන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. පින්වතුනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එක මොහොතයි ධර්ම දේශනා කළේ. දේවදත්ත දින ගාණක් ධර්ම දේශනා කළා කිසිම පළක් නැහැ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ අභිඥාවෙන් මබල පෙන්වනවා. කොහොමද මබල පෙන්වන්නේ? දිව්‍ය ලෝකේ ගැන දේශනා කරනකොට මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ 이르දියෙන් දිව්‍ය ලෝකයේ ස්වාමින් වහන්සේලාට පේන්න සලස්වනවා. අපාය ගැන කියද්දී අපායේ දුක් විඳින හැටි පේන්න සලස්වනවා. ඒ විදිහට ඇස් දෙකෙනුත් දකින්න සලස්වලා කන් දෙකෙනුත් අහන්න සලස්වලා අර 500 දෙනාට ධර්මය අවබෝධ කෙරෙව්වා. අවබෝධ කළා ඒ සියලු දෙනාම කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා තව මොහොතක් ප්‍රමාද වුණා නම් සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වැඩි නැත්තම් ඒ සියලු දෙනා පාප මිත්‍රයාට අහු වෙලා අමාරුවේ වැටිලා සමහර විට අදත් නිරයේ ඉන්න තිබුණා. ඒ නිසා ඇසුර කියන එක පැවිද්දටත් වැදගත් වෙනවා, ගිහියන්ටත් වැදගත් වෙනවා. ඇසුර වර්ධවා ගත්තොත් නැති වෙලා යන්නේ සැනසීම. නැති වෙලා යන්නේ මිනිසත්කම්. ඒ නිසා ඇසුර ඉතා කල්පනාවෙන් සිද්ධ කරන්නට ඕනේ. මිතුරා කවුදයි මනාව තේරුම් ගන්නට මේ ධර්මපරයය ඔබට උපකාර වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ ගහපති පුත්ත සුහදා මිත්තා වේදිතබ්බා. භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් ලෝකේ ඉන්න පුද්ගලයෝ දෙස බලා සැබෑ මිතුරා කවුද කියලා තේරුම් ගැනීම පිණිසයි මේ ධර්මපරයය දේශනා කොට වදාළේ. මිත්‍රයෝ 4 දෙනෙක් ඉන්නවා. ඔබ බලන්න ඔබ මේ කෙබඳු ගණයේ මිත්‍රයෙක්ද කියලා. මේ කතාව ඇහුවට පස්සේ ඔබ මේ ලෝකයෙන් මිත්‍රයෝ බලාපොරොත්තු වෙන්න යන්න එපා. අනේ මේ අසවලාගේ මේ ගුණ නැහෙනේ. මේ අසවලා එහෙමනම් අසත්පුරුෂයෙක් නේ කියලා තව කෙනෙක්ව මනින්න කිරන්න නෙමෙයි. ඔබ කවුද? ඔබ මේ ලෝකයට මේ මිනිස් සමාජයට ඔබේ දුවදරුවන්ට ඔබේ අම්මා තාත්තට ස්වාමි භාර්යාවට සමාජයට යහපත් මිත්‍රයෙක්ද කියලා ඔබ බලන්න. ඔබේ ජීවිතේ මැන ගැනීම පිණිසයි මේ ධර්මපරයය දේශනා කරන්නේ. තව කෙනෙකුගේ ජීවිතේ කිරන්න මනින්න නෙමෙයි. බොහෝ දෙනාට වරදින්නේ බොහෝ දෙනා අන් අයගේ ජීවිත දෙස බලනවා. හැබැයි තමන්ගේ ජීවිතයේ අඩුපාඩු බලන්නට කිසිම උවමනාවක් නැහැ. බලන්න උවමනාවක් නැහැ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේ අඩුපාඩු ගැන කිසිම වැටහීමකුත් නැහැ. වැටහීමක් නැත්නම් ඉතින් අඩුපාඩු මග හරවා ගන්න අඩුපාඩු නැති කර ගන්න බෑනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක්කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා. උපකාරක මිත්‍රයා. දෙවන මිත්‍රයා තමයි සමාන සුඛ දුක්ඛී.
සමාන සුඛ දුක්ඛේ නැත්තම් දුක සැප සමානව විඳ ගන්නා මිත්‍රයා. තුන්වන මිත්‍රයා තමයි අත්තක්ඛායේ. අර්ථය කියා දෙන මිත්‍රයා. අර්ථය ධර්මයේ මනාව කියා දෙන මිත්‍රයා. හතරවෙනි කෙනා තමයි අනුකම්පක මිත්‍රයා. දැන් මේ හතර දෙනා ගැන මේ හතර දෙනා හඳුනාගන්නේ කෙසේද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. චතුහිකෝ ගහපති පුත්ත ඨානේහි උපකාරකෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ. ගෘහපති පුත්‍රය මේ එදා මේ ධර්මපරයාය දේශනා කළේ රජගහ නුවර එක්තරා ගෘහපති පුත්‍රයෙකුටනේ. මා මුල දේශනාවන්හිදී ඒ කාරණේ ඔබට කියා දුන්නනේ. ඉතින් මේ කුමාරයා අමතා වදාරනවා කුමාරය උපකාරක මිත්‍රයා කරුණු හතරක් අනුසාරයෙන් තේරුම් ගන්න කියලා. එහෙනම් ඔබ බලන්න ඔබ ලෝකයට උපකාරක මිත්‍රයෙක්ද? ඔබ මේ ජන සමාජයට උපකාරක මිත්‍රයෙක්ද? පළමුවෙනි කාරණය තමයි පමත්තං රක්ඛති. ඔබ ඇසුරු කරන ඔබේ මිත්‍රයා. ඔබ ඇසුරු කරන ඔබේ මිත්‍රයා, ඔබේ සහෘදයා, ඔබේ සහෝදරයා, ඔබේ සමීපචාරියා, ඔබත් එක්ක එකට වැඩ කරන කෙනාගේ ජීවිතයේ යම් තැනක ප්‍රමාදයක් ඇති වුණොත් අපි හිතමුකෝ එයා මද්ද්‍රව්‍ය භාවිතා කරලා හෝ වෙන යම් දෙයක් නිසා හෝ යම් බඳු සිහි කල්පනාව නැති අවස්ථාවකටපත් වෙනවා. අන්නේ වගේ අවස්ථාවක මේ පුද්ගලයා ආරක්ෂා කරන්න ඕන. ආරක්ෂා කරනවා කියන්නේ වැරද්ද හරිය කියන එක නෙමෙයි. දැන් මෙයා වැරද්දකට හසු වෙලා මෙයා අමාරුවේ වැටිලා ඉන්නේ. හැබැයි මේ වෙලාවේ මම මෙයා අතහරින්න හොඳ නැහැ. දැන් මෙයා මද්ද්‍රව්‍ය භාවිතා කරලා මත් වෙලා වැටිලා ඉන්නවා. මෙයා අතහැරලා යන්න හොඳ නැහැ. මෙයාව රකින්නට ඕන. මෙයාව රැකලා මෙයා මේ වැරද්දෙන් කෙසේ හෝ මුදවා ගන්නට මම ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියලා යම් යහළුවෙක් හිතනවා නම් අන්න යා සැබෑ මිත්‍රයෙක්. ඔන්න ඔබ බලන්න. නැත්තම් අපි හිතනවා නම් මේ මද්ද්‍රව්‍ය භාවිතා කළා මෙහෙම මත් වෙලා ඉන්නවා. විනාශ වෙලා යාපුදින් අපි බලන්නට අවශ්‍ය නැහැ. අපි කොච්චර හරි කිව්වා. එහෙම අතහැර දානවා නම් අන්න එතන සැබෑ මිත්‍රත්වයක් නැහැ. එනිසා මේ ලෝකෙ මිනිසුන්ට වරදින්න පුළුවන්. අද වැරදි කරන කෙනා හෙට දවසේ මුළුමනින්ම නිවැරදි කෙනෙක් වෙන්නත් බැරි නෑ. ඒ වගේම අද සිල් ගුණ ආරක්ෂා කරන කෙනා හෙට දවසේ පාපයට බැඳෙන්නත් බැරි නෑ. මේ ධර්මය අවබෝධ වෙනකන් ඔය අවදානම අපි හැම දිනාටම තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ උපකාරක මිත්‍රයා කියන කෙනා පමත්තස්ස සාපතෙයං රක්ඛති කියලා. අර ප්‍රමාදයටපත් වෙලා මදයටපත් වෙලා සිහිමුලා වෙලා ඉන්න කෙනාගේ යම් ධනයක් තියෙනවා නම් ඒක ආරක්ෂා කරලා දෙනවා. අපි හිතමුකෝ Taman එකට ඉන්න මිත්‍රයෙක් පාප මිත්‍රයාගේ ඇසුර නිසා මද්ද්‍රව්‍ය භාවිතා කරලා සිහි කල්පනාව නැතුව ඔහේ වැටිලා ඉන්නවා. අන්න ඒ වගේ වෙලාවට එයාගේ කන කර යම් ආභරණයක් තියෙනවා නම් මුදල් පසුම්බියක් තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් ආරක්ෂා කරලා දෙනවා. මම මේ ඔබට තේරෙන විදිහට කිව්වේ. ඒ පමණක් නෙමෙයි. එයාගේ ජීවිතේ යම් යාන වාහන තිබේ නම්, ගේ දොර වස්තු තිබේ නම් මේවා කඩා වඩා ගන්නෙ නෑ. මේවා ආරක්ෂා කරලා දෙනවා. සිහි කල්පනාව වෙනකම්ම ඒවා ආරක්ෂා කරලා අවසානයේ කියලා දෙනවා. ඔබ මදයට ප්‍රමාදයටපත් වෙලා කටයුතු කරන්න එපා. ඔබේ අනාගත දියුණුව නැහිලා යනවා. එහෙම කළොත් ඔබ ඔබේ දෙමව්පියන්ට, ඔබේ භාර්යාවට, ඔබේ ස්වාමියාට, ඔබේ දුවා දරුවන්ට බලවත් අසාධාරණයක් කරන්නේ. ඒ සියල්ලටම කලින් ඔබ බලවත්ම අනතුර තමන්ගේ ජීවිතේට කරගන්නවා. මොකක්ද බලවත්ම අනතුර? කවුරු හරි කෙනෙක් මත් වෙලා නම් ඉන්නේ. මද්ද්‍රව්‍යයෙන් හෝ වෙන යම් දෙයක් නිසා හෝ ඒ මත් වෙච්ච කෙනා ඊළඟ ජීවිතේ උපදිනකොට එයා කාන්තාවකට අයිතිත් නොවන, පිරිමියෙකුට අයිතිත් නොවන කෙනෙක් වෙලා තමයි උපදින්නේ. එහෙනම් ඔබ හිතා ගන්න කෙබඳු ශරීරයක්ද එයාට ලැබෙන්නේ කියලා. ඒක එක හේතුවක්. ඒ විතරක් නෙමෙයි, සිහි කල්පනාව නැහැ. ඔබ දැකලා ඇතිනේ ওই මම්මාවත් වල ඇවිදගෙන යන යාචකයෝ උදේ කෑවද කියලා දන්නේ නැහැ. දවල් අනුභව කරාද කියලා දන්නේ නැහැ. මල මුත්‍රා පිට වුණාද කියලා දන්නේ නැහැ. එහෙම දුක් විඳින පිරිසක් ලෝකේ ඉන්නමනේ. ඉතින් ආන්නේ වගේ අය වෙන්නේ ඇයි? සංසාර ගමනේ මදයට ප්‍රමාදයට හේතු වන දේවල් පාවිච්චි කළා. ඉතින් එහෙනම් මේ මගේ කාලයක ගත්තොත් මේ රටේ විතරක් නෙමෙයි මේ මුළු ලෝකේ මැරෙන තරමක් මිනිස්සු කොහෙද යන්නේ? මද්ද්‍රව්‍ය භාවිතයට ලැබෙන බලවත්ම විපාකයේ ලෙස මරණින් මත්තේ නිරේ වැටෙනවා. අවසානයේදී ඒ කර්මයේ ගෙවුනට පස්සේ නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකයට ආපු කාලේ ඔය ආදීනව ලැබෙනවා. ආත්ම භාව සිය ගණන් බලාගත් යත බලාගෙන ඉන්න කිසිම නුවණක් නැතිව, සිහි කල්පනාවක් නැතිව උදේ කාලේ දන්නෙත් නැහැ, දවල් කාලේ දන්නෙත් නැහැ, හවස් වෙනව දන්නෙත් නැහැ. සමහර විට උපන් ඇඳේම අවුරුදු 30 40 ජීවත් වෙලා කුණු වෙලා මැරිලා යනවා. මෙම මිනිස්සු නැද්ද ලෝකේ? අදත් තියෙනවා, මේ මොහොතෙත් තියෙනවා. ඔබට ඒ වගේ ඉරණමක් බාර ගන්න ඔබ කැමතිද? ඔබ ඒ වගේ තත්වයකටපත් වෙන්න ඔබ කැමතිද? අකමැතිනම් ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. අකමැතිනම් මේ කියපු අකුසලයේ හීනකින්වත් සිද්ධ කරන්න එපා. ඔබට ඔබ ආදරේ නම් පාපයෙන් වළකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය. එනිසා අත්තානං චේ පියං ජඤ්ඤා නනං
නනම් පාපේන සංයුජේ. තමන්ට තමන් ආදරේ නම් පාපයක් කරන්න එපා කිව්වා. නහිතං සුලභං හෝති සුඛං දුක්ඛට කාරිනෝ. පව් කරන ඇත්තෙක් සැප ලැබුවා කියලා එකක් සංසාරේ සිද්ධ වුණේ නැහැ. අද සිද්ධ වෙන්නෙත් නැහැ. ඔබ ඔබේ වචනයෙන් විහිළුවට හෝ මුසාවක් තෙපලනවා නම්, විහිළුවට හෝ පරුස වචනයක් කියනවා නම්, යටත් පිරිසෙන් පොල් කෙන්දක් අග දැවරිලා තියෙන මද්ද්‍රව්‍ය බිඳුවක් හරි තොලඟ තියෙනවා නම් එපමණකින්ම සීලය කැඩෙනවා. එහෙනම් ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මම දැන් දුස්සීල වෙලානේ කියලා. දුස්සීල වෙලා කියලා පසුතැවෙන්න නෙමෙයි, ඒ දුස්සීලකම් මත්තට නොකරන්නයි මේ අමා ධර්මයේ දේශනා කරන්නේ. දවසක් දා බුදුරජාණන් වහන්සේ එක්තරා සිටුවරයෙක් ඉදිරියට වඩිනකොට මේ සිටුවරයා කට ගොන්නක් බීලා මද්ද්‍රව්‍ය භාවිත කරලා හොඳටම වෙරි වෙලා භාග්‍යවතුන් වහන්සේ දකින්නකොට ඒ බුදු අනුහස නිසා මේ සිටුවරයාගේ වෙරි මත නැති වුණා මොහොතින්. ඒක හරි ආශ්චර්යමත්. ඒ සිටුවරයා පස්සේ කාලෙක කියනවා බුදුරජාණන් වහන්සේ දුටු මාත්‍රයෙන්ම මගේ ඒ මදය නැති වෙලා ගියා. ඉන් අනතුරු ඒ භාග්‍යවතුන් වහන්සේ අමා ධර්මයේ මට දේශනා කළා. මම ඒ මොහොතේදීම අනාගාමී ශ්‍රාවකයෙක් වෙලා බ්‍රහ්මචාරී කෙනෙක් වුණා කියනවා. ඒ තරම් ආශ්චර්යයි මේ අමා ධර්මය. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේ ජීවිතේ වැරදිච්ච තැන නිවැරදි කරගන්න මේ අමා ධර්මයේ ශ්‍රවණය කරලා. වැරදිච්ච තැන නිවැරදි කරගන්න නම් නිවැරදි කරගන්න කරුණු මොනවද කියලා දැනගන්නට ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපකාරක මිත්‍රයා තමන්ගේ යහළුවා එහෙමයි ආරක්ෂා කරන්නේ. මත් වෙලා නම් ඉන්නේ, මත් වෙලා ඉන්න පුද්ගලයාත් ආරක්ෂා කරගන්නවා. ඒ වගේම එයාගේ ධනය, වස්තුව, මිල මුදල් මේව ආරක්ෂා කරනවා. ඊළඟට දේශනා කරනවා භීතස්ස සරණං හෝති. තම යහළුවා බය වෙලා නම් ඉන්නේ, තැති අරගෙන නම් ඉන්නේ මොනයම් හෝ කාරණයකින්. ඕනතරම් කාරණා තියෙනුනේ බය වෙන්න මේ ලෝකේ. ඒ කාරණා වලින් බය වෙලා තැති ගැනීමටපත් වෙලා නම් ඉන්නේ. ඒ බය වෙච්ච වෙලාවේ අතහරින්නේ නැහැ. අසරණ වෙලා ඉන්න වෙලාවේ මොනම හේතුවකින්වත් අතහරින්නේ නැහැ. මග හැරලා යන්නේ නැහැ. එයාට පිහිට වෙනවා. පිහිට වෙලා යා කොහොම හරි නගා සිටවනවා. අන්න ඒක උපකාරක මිත්‍රයාගේ ලක්ෂණයක්. ඒ මිත්‍රයා ඒ විදිහට තම යහළුවට සලකනකොට සංසාරේ නිවන් දකින්නකන් තනි වෙන්නේ නැහැ. ඔබ දැකලා ඇතිනේ මේ ලෝකේ ප්‍රභූවරු ඉන්නවා, මනා ආරක්ෂාවක් තියෙනවා, යන තැන සේවකයෝ ඉන්නවා, හාත්පස පිරිවරාගෙන ජීවත් වෙනවා. ඒ අතෝ සංසාරේ මිත්‍රයන්ට ද්‍රෝහී වුණේ නැහැ. මිත්‍රයන්ට කළගුණ සැලකුවා, මිත්‍රත්වය ආරක්ෂා කළා. මිත්‍රයාට පිහිට වෙච්ච නිසා මේ ජීවිතයේ උසස් කුලයක ඉපදුණා, ප්‍රභූත්වය ලැබුණා, යන තැන පිළිගැනීම ලැබුණා, ආරක්ෂා මනාව ලැබෙනවා. මේ හැමදේම ලැබෙන්නේ මිත්‍රයාට ද්‍රෝහී නොවීම නිසා. කෙනෙකුට මේ ජීවිතේ අඩු වෙලා නම් තියෙන ආරක්ෂාවක් නැත්තම්, යන තැන වරදිනවා නම්, යන තැන දුක් විපත් වෙනවා නම්, යන තැන හතුරු ඇති වෙනවා නම් මොකක්ද හේතුව? යන තැන හතුරු ඇති වෙන්නේ සංසාරේ හතුරුකම් කළා. එහෙනම් මේ ජීවිතේවත් හතුරුකම් කරන එක නවත්තන්න ඕන. හැදෙන්න නම්, සැනසෙන්න නම්, මත්තේ හෝ සුවයක් ලබන්න නම්. එනිසා මේ ජීවිතයේ දුක් එන්න මිනිස්සු ඒ දුකට මුහුණ දෙන්නේ ද්වේෂයෙන් නම්, රාගයෙන් නම්, තවත් කර්ම බැඳෙනවා, අනාගතේ විපත බලවත් වෙනවා. ඉතින් මේ කාරණා බුදුරජාණන් වහන්සේ ඔබට කියා දුන්නේ නැත්නම් මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් නැහැ ඔබට කියා දෙන්න. එනිසා ඔබ ඔබේ මිත්‍රයාට උපකාරක මිත්‍රයෙක් නම්, උපකාරක කියන්නේ උපකාර කරනවා කියන එකනේ. උපකාර කරන මිත්‍රයෙක් නම් එයාට පිහිටක් වෙන්නට ඕන. අසරණ වෙලා ඉන්න වෙලාවක, තනි වෙලා ඉන්න වෙලාවක, බියපත් වෙලා ඉන්න වෙලාවක මගහැර දාලා නොදැක්ක වගේ උපක්‍රමශීලීව යන එක නෙමෙයි යුතුයකම වන්නේ. එයින් මේ මිත්‍රත්වයට වටිනාකමක් ඔබ ලබා දීලා නැහැ. ඕන කෙනෙක්ගේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තියෙන වෙලාවේ තමයි මිතුරාව රකින්න ඕනි, ආරක්ෂා කරන්න ඕනි, අඩුපාඩු හදා ගන්නකම්. අඩුපාඩු නැත්තම් එයාගේ අමුතුවෙන් රැක ගන්න දෙයක් නැහැ. එයාට තනියම ගමන යන්න පුළුවන්. වැරදිලා ඉන්න වෙලාවක තමයි අපි කාට හරි පිහිට වෙන්න ඕන. භවභෝග සම්පත් තියෙන වෙලාවක, අතමිට සරු වෙච්ච වෙලාවක, හොඳින් ජීවත් වෙන වෙලාවක අමුතුවෙන් පිහිටක් නැති වුණත් තනියම ගමන යන්න පුළුවන්. ඒ නිසා කාට හරි නැති බැරි කමක් ඇති වුණොත්, චිත්ත පීඩාවක් ඇති වෙලා තියෙන වෙලාවක් වුණොත්, අසරණ වෙලා ඉන්න වෙලාවක ඔබ පිහිට වෙනවා නම් ඔබ මහා පිනක් ජීවිතේ එකතු කරගන්නවා. ඔබ සංසාර ගමනේ කල්යාණ මිත්‍රයෝ දහස් ගණනක් ලබන පින්කමක් ඔබ කරගන්න. එනිසා ඔබට පුළුවන් මේ පින්කම කිසිම වියදමක් නැතුව මේ ජීවිතේ කරන්න. ඔබේ යහළුවා මිතුරා මානසිකව හෝ කායිකව හෝ කිනම් හෝ පීඩාවකටපත් වෙලා ඉන්නවා නම් ඒ පීඩාවෙන් අත මිදවීම පිණිස
ඔබ ගත හැකි සෑම උත්සාහයක්ම ගන්න. හැබැයි ඔබ සත්පුරුෂයෙක් වෙලා ඉන්නට ඕන. අපි හිතමුකෝ කෙනෙකුගේ මනසේ පීඩාවක් තියෙනවා. ඔබට දුකක් කියන ඔබේ යාළුවා. කිව්වට පස්සේ යහළුවත් නොමගට යවලා, ඔබත් නොමගට යවලා, මද්ද්‍රව්‍ය වගේ දේවල් භාවිත කළා. තවදුරටත් මත් වෙලා යනවා නම්, උම්මත්තකෙක් වෙනවා නම් ඔබ කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි, බලවත් පාප මිත්‍රයෙක්. ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රයා නම් යහළුවාව මෙලොවිනුත් රකින්න ඕනි, පරලොවිනුත් රකින්නට ඕනි. එයාගේ ජීවිතෙන් පාපයක් සිද්ධ වෙනවා නම් ඒක වළක්වන්නත් ඕන. අමාරුයි තමයි. අමාරුවෙන් හරි එක මිත්‍රයෙක් හදාගත්තොත් අසත්පුරුෂයෝ 1000ක් නිර්මාණය කරනවට වඩා ඒ සත්පුරුෂයා මත තමයි මේ මුළු සමාජයේම සද්ධර්මය පවතින්නේ. එනිසා අද මේ සමාජය තුළ, මේ මිනිස් සමාජය තුළ කොතනක හෝ මිනිසත්කමක් රැකුණා නම් රැකුණේ කල්යාණ මිත්‍රයා මත. ඔබ හිතන්නකෝ මේ ලෝකේ ඉන්න ඔක්කොම පාප මිත්‍රයෝ වුණා නම් අද මේ මනුස්ස ලෝකෙ මෙහෙම තියෙයිද? මෙහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා මනුස්ස ලෝකෙ මෙහෙම හරි පවතින්නේ සතුට වෙන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. මෙහෙම හරි පවතින්නේ යාන්තමින් හෝ ගුණසාරයක් මේ මිනිස් මනස ඉතුරු වෙලා තියෙන හින්දා. මේ බලවත් ව්‍යසන ඇවිල්ලා මිනිස්සු අන්දමන්ද වෙලා මම්මුලා වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙන්නේ කුමක් නිසාද? හිත්වල පාප ධර්ම බලවත් වෙච්ච නිසා. හැබැයි ඒක හේතුවක් කියලා කිසිම කෙනෙක් ලෝකේ දකින්නෙත් නැහැ, දකින්න දන්නෙත් නැහැ. එනිසා අනතුර හඳුනා ගනිද්දී අනතුරට හේතුවයි හඳුනා ගන්න ඕනි. හේතුව වෙනස් නොකර ඵලය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි මේ රෝගයෙන් පීඩාවෙන් කවදා හෝ දවසක නැගිටීවි. කුමක් හෝ දහස් ගණනක් මැරිලා හෝ බේරේවි. හැබැයි ඒ බේරීම විපාකයේ අවසන් වීමෙන් වන බේරීමක් මිසක් සැබෑ පිළිතුර හඳුනා ගැනීමෙන් වන අතමිදීමක් නෙමෙයි. එනිසා ඔබ මේ අනතුරෙන් අත මිදෙන්න නම් පළමු කොට ඔබ ගුණධර්ම වලින් යුක්ත කල්යාණ මිත්‍රයෙක් වෙන්න ලෝකෙට. කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණොත් ඔබත් රැකෙනවා, ලෝකයක් රැකෙනවා. එමගින් මේ මහා පොළොවට ගහට කොළට පවා පුදුමාකාර ශාන්තිය. මිනිස් මනසේ ඇතිවන සිතුවිලි ධාරා බලපානවා කලට අවුව පායන්නට, කලට වැස්ස වැටෙන්නට, මේ මහා පොළොවේ ගලන ඇලදොල මනාව ගලන්නට, භවභෝග සම්පත් වැඩෙන්නට, අස්වනු මනාව පැසෙන්නට මිනිස් මනසේ සිතුවිලි ධාරාව බලපාන බව බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. රජතුමාගේ පටන් සාමාන්‍ය සේවකයා දක්වා හිතන විදිහ බලපානවා. එනිසා ඔබ ඔබේ සිත මනාව ධර්මයේ පිහිටුවා ගත්තේ නැත්නම් Tamanටත් ලෝකයටත් බලවත් විපතක් කරන්නේ. හිතට එන සිතුවිලි අගය කරන්න නම් ලැබිච්ච මිනිසත් බව පාවිච්චි කරන්න අවශ්‍ය නැහැනේ. තිරිසන් සතුනුත් එන සිතුවිල්ල ක්‍රියාත්මක කරනවනේ හිත ඇතුලෙන්. තිරිසංගත සතුන් එන සිතුවිල්ල තැනක් නොතැනක් වග විභාගයක් නොබලා ක්‍රියාත්මක කරනවා. ඔබත් එහෙමනම් ජීවත් වෙන්නේ මේ ලෝකේ වෙනසක් නැහැනේ. එනිසා ලැබිච්ච ලස්සන මිනිස් ජීවිතය අඳුරට හෙලා ගන්න එපා. එනිසායි මේ ධර්මපරියාය ඔබට කියා දෙන්නේ. ඊළඟ කාරණය තමයි උපකාරක මිත්‍යාගේ හතරවන කාරණය. uppannē කිච්චකරණීයේ තද්දි ගුණං භෝගං අනුප්පදංසේති. තම මිතුරට මිලක් මුදලක් අවශ්‍ය වුණොත් තමන්ට කරපු උපකාරයක් සිහිපත් කරගෙන තමන්ට කළ උපකාරයට වඩා දෙගුණයකින්වත් උපකාර කරනවා. අපි හිතමුකෝ තම මිතුරා තමන්ට නැති බැරි වෙලාවක අතමිට තමන්ගේ නැති බැරි වෙලාවක යමක් පූජා කරලා තියෙනවා කියලා, යමක් දීලා තියෙනවා කියලා. තමන්ගේ මිත්‍රයාට යමක් කමක් නැති වුණාට පස්සේ ඒ කළ ගුණය සලකලා දීප මුදල වගේ දෙගුණයක් දෙනවා. අවම වශයෙන් දෙගුණයක්වත් දීලා යාට පිහිට වෙනවා. අන්න ඒක තමයි උපකාරක මිත්‍රයාගේ ලක්ෂණය. ඉතින් ඔබ සිහිපත් කරන්න, උපකාරක මිත්‍රයෙක්ද මම උපකාරක මිත්‍රයෙක් නොවේ නම් මම අදම උපකාරක මිත්‍රයෙක් වෙනවා. උපකාරක මිත්‍රයෙක් වුණොත් පළමු ලාභය කාටද? මම කලින් කිව්වා වගේ ඔබටමයි. ඔබ සංසාරේ තනි වෙන්නේ නැහැ, අසරණ වෙන්නේ නැහැ. ඕන තැනකට යනකොට දොරගුළු ඇරෙනවා. ඔබව පිළිගන්නවා. ආදරයෙන්, ගෞරවයෙන් හැමදේම අතට පයට ලැබෙනවා. කිසි දෙයක අඩුවක් වෙන්නේ නැහැ. ඔබ පෙර සංසාරේ උපකාරක මිත්‍රයෙක් වෙලා තිබුණා නම්. ඉතින් ඒ නිසා අද මේ ධර්මපරියායෙන්, ධර්ම දේශනාවෙන් උපකාරක මිත්‍රයා ගැනයි මා ඔබට කියා දුන්නේ. ඊළඟ දේශනාවෙන් සෙසු මිත්‍රයන් පිළිබඳව මා ඔබට කියා දෙනවා. අද මේ කියා දුන් උපකාරක මිත්‍රයාගේ ලක්ෂණ ජීවිතයට ගලප ගන්න. තව දින කිහිපයකින් මැරෙන දිරන ඔබට මේක මහා ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා හැම දිනාගේ ජීවිතවලට මේ වදාළ අමා ධර්මය ශාන්තිය පිණිස පවතිවා, ගුණ ධර්ම වලින් දියුණු වේවා, සිත් පිරිසුදු වේවා, රාග දේශ මොහ දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සාන්ත සුවයෙන් සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
මේ අමා ධර්මයේ ශ්‍රවණය කළ හැම දෙනාගේ ජීවිතවලට සෙතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්හෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්ධතු සාධු සාධු සාධු